අපි ස්වර්ගයට ගියාම මොන වගේ ඉඳීවිද? අපිට මේ ලැබිලා තිබෙන පිටත පෙනුම, පිටතින් ලැබිලා තිබෙන සමාජ තත්වය, ඒ වගේම අපේ ප්‍රඥාව. මේ දේවල් අපේ මානසික ශරීරයේ නැතිවීමත් සමග පහ වෙලා යනවා. මේන් පසුව අපිට දෙවියන් වහන්සේ ලබා දෙන සැබෑ අතුලාන්ත ස්වરૂපය මොන වගේ වෙයිද? මේ පිටතින් ලැබුණු දේවල් අපිට ලැබිලා තිබෙන්නේ කොහොමද? දෙවියන් වහන්සේ අපි දිහා දකින්නේ කොහොමද? අපිව නව මැවිල්ලක් විදිහට මීළඟ රාජධානියට අරගත්තම අපිව කොයි වගේ පෙනේවිද? මෙන්න මේ ගැන අපි අද අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා අපිට ලැබිලා තිබෙන මේ පිටත ස්වરૂපය, අපේ තත්ත්වය, ඒ වගේම අපේ පෙනුම, මේ ආදී දේවල් ගොඩනැගිලා තිබෙන්නේ පිටතින් සිදුවෙන බොහෝ බලපෑම් වල ප්‍රතිඵලයක් විදිහට. අපිට දී තිබෙන අතුලාන්ත ස්වરૂපයක් තිබෙනවා දෙවියන් වහන්සේ විසින්. බොහෝ විට අපිට මිනිස්සෙකුගේ සැබෑ ස්වરૂපය, ඔහුගේ අතුලාන්ත ආත්මික ස්වરૂපය අපිට දැක ගන්න ක්‍රමයක් නැහැ. අපිට පෙනෙන්නේ යම් පුද්ගලයෙකුගේ පිටත ස්වરૂපය, ඔහුගේ පෙනුම, ඔහුට දැන් තිබෙන සමාජ තත්වය, ඒ වගේම ඔහුගේ ප්‍රඥාවන්තභාවය ගැන අපිට යම් අවබෝධයක් ලබන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේ මේ දේවල් මගින් නොවේ අපිව මනින්නේ. අපි දිහා දෙවියන් වහන්සේ බලන්නේ මේ ස්වરૂපයට නොවේ. උන්වහන්සේ අපිව දකින වෙනමම කෝණයක් තිබෙනවා. ඒ වගේම මේ භූමික ශරීරයෙන් පසුව අපිව උන්වහන්සේගේ රාජ්‍යයට අරගනිද්දී අපිව නැවත නැගිටවීමෙන් හෝ අපිව අපේ ශරීර වෙනස් කරලා අපිව මීළඟ රාජ්‍යයට අරගත්තම අපිට අපේ පෙනුම දෙවියන් වහන්සේ විසින් ලබා දෙන්නේ මෙන්න මේ මුල් මැවිල්ලේ ස්වરૂපයට අදාළව. පිටතින් මේ සමාජයේ විසින් සිදුවුණු විවිධ වැරදීම් සහ මේ සමාජයේ විසින් ගොඩනගපු තත්වය, පෙනුම හෝ ප්‍රඥාව එහිදී අදාළ වෙන්නේ නැහැ. මෙන්න මේ පිටත මානසිකව අපිට ලැබිලා තිබෙන දේවල් කොහොමද අපිට ලැබුණේ කියන එක පිළිබඳව අපි පහුගිය අවස්ථාවලත් අධ්‍යයනය කළා. මානසික ස්වરૂපය ගොඩනැගෙන්නේ කොහොමද? මාංශය කියලා කියන්නේ කුමක්ද? අපේ මනසේ සිතුවිලි, පෙළඹීම්, මනසේ ස්වરૂපය, ඒ වගේම ශරීරය, ශරීරයේ ස්වરૂපය, ශරීරයේ පෙළඹීම් ආදී වූ මෙන්න මේ කාරණාවල එකතුවකට මාංශය කියලා අපි හඳුන්වනු ලබනවා. මෙන්න මේ පිටතින් පෙනෙන මානසික ස්වરૂපය පිටතින් ලැබෙන දේවල් මත, සමාජයේ විසින් ලැබෙන දේවල්, ඒ වගේ පරම්පරා දිගේ අපිට ලැබුණු දේවල් වල ප්‍රතිඵලයක් තමයි දැන් මේ අපේ තුලින් පිටතට දකින්න ලැබෙන්නේ. මේ දේවල් ලැබෙන්නේ කොහොමද? කෙනෙකුගේ පෙනුම කොහොමද ගොඩනැගෙන්නේ? ප්‍රධානවම මිනිස්සෙකුගේ මානසික ස්වરૂපයේ විදිහට පිටතින් අපිට ඔහුගේ දකින්න තිබෙන්නේ ප්‍රධානවම ඔහුගේ පෙනුම. ඒ වගේම ඔහුගේ සමාජ තත්වය. ඒ වගේම ඔහුගේ ප්‍රඥාවන්තභාවය, ඔහුගේ බුද්ධිය. මෙන්න මේ කියන කාරණා අපිට කෙනෙක් පිළිබඳව පිටතින් තේරුම් ගන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොම දේවල් පිටත සමාජයේ විසින් ගොඩනගපු පරම්පරාවන් වල තිබුණු විවිධ පුරුදු හැඩගැසීම් නිසා ඔවුන්ට ලැබුණු දේවල් බව අපිට තේරුම් ගැනීමේ හැකියාව තිබෙනවා. මුලින්ම අපි බැලුවොතින් අපේ පෙනුම කොහොමද අපේ පෙනුම හැඩගැහෙන්නේ? අපි ගන්න ආහාර මත තමයි අපේ පෙනුම නිර්මාණය වෙලා තිබෙන්නේ. ඒ වගේම අපේ ශරීර ප්‍රමාණය, ඒ වගේම අපේ රෝගී නිරෝගී භාවය, සමහර මනුෂ්‍යයන්ගේ විකෘතිකම්, දුර්වලකම්, මෙන්න මේ කියන සියලු දේවල් ගොඩනැගිලා තිබෙන්නේ ඔවුන්ගේ ආහාර රටාවන් මත. ඔවුන් මොනවද ආහාරයට ගත්තේ? සමහර විට පරම්පරා ගානක් තිස්සේ ඔවුන් මොනවද කෑවේ බිව්වේ? මෙන්න මේ කියන දේ මත තමයි යම් කෙනෙකුගේ පෙනුම, පැහැය, ප්‍රමාණය, රෝගී නිරෝගී භාවය, ඔහුගේ ප්‍රතිශක්තිකරණය, මෙන්න මේ කියන සියලු දේවල් තීරණය වෙන්නේ ඔවුන්ගේ ආහාර පුරුදු සහ ඔවුන් ගන්නා පෝෂ්‍ය පදාර්ථ මත. ඉතින් යම් කෙනෙක් දිගින් දිගටම හොඳ ආහාර ගන්නවා නම්, යම් පරම්පරාවක් දිගින් දිගටම හොඳ ආහාර පුරුදු වලට හුරු වෙලා පෝෂ්‍යදායී ආහාර ඔවුන් ලබා ගන්නවා නම්, ඔවුන්ගේ පරම්පරාවන් ඉදිරියට ගමන් කරද්දී ඒ පරම්පරාව ලස්සන වෙනවා. ඒ වගේම ශක්තිමත්, නිරෝගී, ඒ වගේම ශරීරයෙන්
පෙනුමෙන් බැලුවතින් අනිත් මනුෂ්‍යයන්ට වඩා කැපී පෙනෙන ලස්සන ශරීරවලට ඔවුන් හිමිකම් කියනවා. ඒකට හේතුව මොකක්ද? ඔවුන්ගේ පරම්පරාවන් දිගේ ඔවුන්ට තිබුණු ආහාර පුරුදු. හැබැයි වැරදි ආහාර පුරුදු තිබුණොතින් විවිධ ලෙඩ රෝගවලට ප්‍රතිශක්තිකරණයේ පද්ධතියේ විවිධ අකර්මණ්‍යතාවයන් වලට මිනිස්සු ලක් වෙනවා. ඒ වගේම පෙනුම වෙනස් වෙනවා. ශරීර ප්‍රමාණය කුඩා වෙනවා. ඉතින් මේක එක දවසකින් දෙකකින් සිදුවෙන දෙයක් නෙමෙයි. අපි එක දවසක් දෙකක් හොඳ කෑම කෑවා කියලා ඊළඟ දවසේ අපේ පෙනුම වෙනස් වෙන්නේ නැහැ. හැබැයි වසර ගණනාවක් තිස්සේ ඔවුන්ගේ ආහාර පුරුදු නිවැරදි මාර්ගවලට හැරෙනකොට ඔවුන්ගේ පෙනුම වෙනස් වෙනවා. එලෙසම තමයි පරම්පරා ගණනාවක් තිස්සේ යම් කෙනෙකුගේ යම් පරම්පරාවක ආහාර රටාව හොඳ නම් ඊළඟට උපදින දරුවන්ගේ පෙනුම ස්වරූපය ප්‍රමාණය ඔවුන්ගේ හැම දෙයක්ම වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ දේ බොහෝ දේවල් මත රඳා පවතිනවා. සමහර විට නොදැනුවත්කම නිසා ඔවුන්ගේ ආහාර පුරුදු ඔවුන් ගන්න ආහාර වැරදිලා තිබෙනවා. බයිබලෙත් සඳහන් වෙනවා තියෙනවා දෙවියන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා මනුෂ්‍යයන්ට සුදුසු නුසුදුසු ආහාර මොනවද කියලා. ඒක ගැන අපි මීට පෙර අවස්ථාවලත් ඔබට කරුණු පැහැදිලි කරලා දීලා තිබෙනවා. ඉතින් මෙන්න මේ දේ තේරුම් නොගන්නා මනුෂ්‍යයන් සමහර විට ඒ පරම්පරා දිගේ වැරදි ආහාර ලබා ගනිමින් ඔවුන් නොදැනුවත් කමෙන් ඔවුන්ට තියෙන දෙයක් කාලා බීලා සිටිනවා. හැබැයි ඒක නොදැනුවත්කම වගේම සමහර විට ඔවුන්ට තිබෙන ආර්ථික වටපිටාව මතත් ඒ දේ සිදු වෙන්න පුළුවන්. යම් පරම්පරාවකට යම් මිනිස්සෙකුට හොඳ ආහාර ලබා ගැනීමේ හැකියාවක් ඔවුන්ගේ ආර්ථික තත්ත්වය මත නැත්තම් ඔවුන්ට තිබෙන සමාජ තත්ත්වය මත ඔවුන්ට ලැබෙන නොලැබෙන දේවල් මතත් මේ දේ තීරණය වෙනවා. ඉතින් එවැනි වැරදි ආහාර රටාවකට හුරු වුණ පෝෂදායී නොවන ආහාර රටාවක් පරම්පරා ගණනාවක් තිස්සේ වසර ගණනාවක් තිස්සේ එක දිගට පැවතුනොතින් එහි අවසාන ඵලයේ විදිහට වැරදි ප්‍රතිඵල ඊළඟ පරම්පරාවන් වලට ගමන් කිරීම සිදු වෙනවා. ඒ ඊළඟ පරම්පරාවන් වල පෙනුම අඩු වෙනවා. ඔවුන් සමහර විට ඔවුන්ගේ ස්වරූප වෙනස් වෙනවා. ඔවුන්ගේ ශරීර ප්‍රමාණ වෙනස් වෙනවා. ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණය අඩු වෙනවා. ඒ වගේම ඔවුන්ට විවිධ රෝගී තත්ත්වයන් විවිධ විකෘතිතාවයන් පවා ඇති වෙන්න පුළුවන්. මේ රෝගී තත්ත්වයන් සහ විකෘතිතාවයන් ආහාර රටාව අනුව මෙන්ම ඔවුන්ගේ තිබුණු සමහර වෙනත් වැරදි පුරුදු මතත් ඒවා තීරණය වෙනවා. යහපත් පුරුදු නිසා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇති වෙනවා. අයහපත් දේවල් නිසා අයහපත් පෙනුමක් හෝ රෝගී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. අයහපත් විකෘතිතාවයන් හට ගන්න පුළුවන්. ඉතින් යම් කෙනෙකුගේ පුරුදු මොනවද? ඔවුන් මෙච්චර කාලයක් ගත කරපු ජීවිතේ කොයි වගේද? ඔවුන්ට තිබුණු ඔවුන්ට ලැබුණු නොලැබුණු දේවල් මොනවද? ඔවුන් කාපු බීපු දේවල් මොනවද? මෙන්න මේ කියන දේවල් මත තමයි ඊළඟ පරම්පරාවේ පෙනුම ශරීර ප්‍රමාණය ඔවුන්ගේ රෝගී නිරෝගී භාවය තීරණය වෙන්නේ. ඒ වගේම අපි දන්නවා මනුෂ්‍යයන් වියපත් වෙනවා. ඒක සිදු වුණේ මුල් මැවිල්ලෙදිම දෙවියන් වහන්සේට අකීකරු වුණ ආදම් විසින් දෙවියන් වහන්සේ එපා කියපු දේ කළාම මනුෂ්‍යයාට මරණය පැමිණුණා. මේ සමග වියපත් වීම කියන එක පොළොවට පැමිණලා තිබෙනවා. එහෙම නැතුව මීට කලින් මුල් මැවිල්ලේදී වියපත් වීම කියලා දෙයක් තිබුණ නැහැ. මහලු වෙලා හිසකෙස් පැහිලා සම රැලි වැටිලා මේ වගේ වියපත් වීම කියන එක මුල් මැවිල්ලේ දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරපු දෙයක් නොවේ. ඒ මනුෂ්‍යයාගේ අකීකරුකම නිසා මනුෂ්‍යයා අත්කරගත දෙයක්. ඉතින් කෙනෙකු වසර ගණනක් යද්දී ඔවුන්ගේ තරුණ වයස පහු කරලා මැදි වයස පසු කරගෙන යන විට ඔවුන්ගේ ශරීරයේ පෙනුම නැවත වෙනස් වෙනවා. ඔවුන්ගේ ශරීර වියපත් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා කෙනෙකුගේ පෙනුම වෙනස් වෙනවා. වියපත් වීමත් සමගත් විවිධ රෝගී තත්ත්වයන් හට ගන්නවා. කොච්චර හොඳ ආහාර ගත්තත් වයස වැඩි වෙනකොට ඔවුන්ගේ පෙනුම නැවතත් වියපත් භාවයට පත් වෙනවා. කොච්චර හොඳ ආහාර රටා තිබුණත් ඔවුන්ගේ පෙනුම සහ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරෙනවා. ඉතින් කෙනෙකුගේ දැන් තිබෙන ස්වරූපය ඔහු පිටතින් බැලුවම ඔහුගේ තිබෙන පෙනුම
ඔහුගේ ලස්සන අවලස්සන, ඔහුගේ ශරීර ප්‍රමාණය, ඔහුගේ රෝගී නිරෝගී භාවය කියන එක මෙන්න මේ පිටත සංසිද්ධි මත රඳා පවතින බව ඔබට පැහැදිලි වෙන්නට අවශ්‍යයි. පරම්පරා දිගේ තිබෙන ආහාර රටාවන්, පරම්පරා දිගේ තිබෙන යහපත් හෝ අයහපත් පුරුදු, ඔවුන්ට තිබෙන වියපත්වීමේ ස්වરૂපය, මේ ඔක්කොම දෙවියන් වහන්සේ විසින් ලබා දුන්න දේවල් නෙමේ. දෙවියන් වහන්සේ මනුෂ්‍යයා කළ යුතු දේවල් පැහැදිලි කළ දීලා, මනුෂ්‍යයට සුදුසු ආහාර තේරුම් කළ දීලා සදාකාලික ජීවිතය ලබන්න තමයි නිර්මාණය කළේ. හැබැයි මනුෂ්‍යයාගේ අකීකරුකමත් එක්ක ගොඩනැගුණු මේ සමාජය තුලින් බිහි වුණු ඊළඟ පරම්පරාවන් වැරදි දේවල් රසක් එක්ක ඊළඟ දරුවන්ව බිහි කරන්න පටන් ගත්තා. ඔවුන් වැරදි ඇබ්බැහිකම් සමග ඊළඟ පරම්පරා බිහි කරන්න පටන් ගත්තා. මෙන්න මේ සමග විවිධ විකෘතිතාවයන් සහ ඔවුන්ගේ පෙනුමේ යම් යම් වෙනස්කම් ඇති වෙලා තිබෙනවා. ඉතින් දැන් ලස්සන අය ඉන්නවා, අවලස්සන අය ඉන්නවා. උස අය ඉන්නවා, මිටි අය ඉන්නවා. ශරීරයෙන් ශක්තිමත් අය ඉන්නවා, දුර්වල අය ඉන්නවා. පෙනුමෙන් ලස්සන පැහැපත් අය ඉන්නවා, අවපැහැ අය ඉන්නවා. දැන් මේක අපිට සමාජයේ දකින්න පුළුවන්. ඉතින් ලස්සන අය සතුටු වෙනවා, ලස්සන අය ගැන උඩඟු වෙනවා. ඒ වගේම කැත අය දුක් වෙනවා. ශරීරයෙන් ශක්තිමත් අය සතුටු වෙනවා. හැබැයි දුර්වල අය ඒ ගැන දුක් වෙනවා. හැබැයි දෙවියන් වහන්සේ කුමක්ද කියන්නේ? මේ ගැන දුක් වෙන්නවත් උඩඟු වෙන්නවත් අවශ්‍ය නැහැ. මේක පිටතින් ගොඩනැගුණු මානසික ස්වરૂපයක්. මේ හැමදේම පහ වෙලා යන්නට නියමිතයි. දෙවියන් වහන්සේ ඔබ දෙස බලන්නේ මේ පිටත ස්වરૂපයෙන් නොවේ, ඊට එහා ගියපු දැක්මක් දෙවියන් වහන්සේට ඔබ පිළිබඳව තිබෙනවා. ඔබේ ආත්මික ස්වરૂපය, ඔබට දුන්න මුල් මැවිල්ලේ ස්වરૂපය දෙවියන් වහන්සේ දකිනවා. මේ මානසික දේ පහ වෙලා යන්නට නියමිතයි. කැත අයගේ ශරීරයක් නැති වෙලා යනවා, ලස්සන අයගේ ශරීරයක් නැති වෙලා යනවා, ශරීරයෙන් උස මහත ශක්තිමත් අයගේ ශරීරයක් නැති වෙලා යනවා, ශරීරයෙන් දුර්වල, ශරීරයෙන් පොඩි අයගේ ශරීරයක් නැති වෙලා යනවා. මේ එකක්වත් නොවේ ඇත්ත ස්වરૂපය. අපිට පිටතින් ඔහුගේ පෙනුමෙන් ඔහුගේ ඇත්ත ස්වરૂපය දකින්න බෑ. මේ වගේම තමයි මිනිස්සෙක්ට ලැබිලා තිබෙන සමාජ තත්වය. යම් කෙනෙක්ට ඉහළ සමාජ තත්වයක්, ඉහළ ධනවත් භාවයක් ලැබිලා තිබෙනවා වෙන්න පුළුවන්. සමාජයේ විශාල පිළිගැනීමක් ලැබිලා තිබෙනවා වෙන්න පුළුවන්. තවත් පිරිසකට සමාජයේ එහෙම පිළිගැනීමක් නොලැබිලා තිබෙනවා වෙන්න පුළුවන්. ඔවුන් දුප්පත් වෙන්න පුළුවන්. ඔවුන් සමාජයේ අගෞරවයට පත් වුණ, මිනිස්යා විසින් නින්දාවට පත් කරන පිරිසක් වෙන්න පුළුවන්. හැබැයි මේ දේත් ගොඩනැගිලා තිබෙන්නේ මිනිස්යන්ගේ ක්‍රියාකාරකම්, සමාජ පද්ධතියේ තිබෙන විවිධ විෂමතාවයන් නිසා තමයි මේ දේ ඇති වෙලා තිබෙන්නේ. මේක දෙවියන් වහන්සේ විසින් හදපු විෂමතාවයක් නොවන බව අපි තේරුම් ගන්නට අවශ්‍යයි. එක පියෙකුගෙන් දෙවියන් වහන්සේ මේ සියලු මනුෂ්‍ය වර්ගයා බිහි කළා. එතකොට කොහොමද එක එක මිනිස්සුන්ට එක එක සමාජ තත්වයක්, එක එක අයට පහත් සමාජ තත්වයක්, ධනවත් සමාජ තත්වයක්, මේ කියන සමාජයේ ඇතිවෙච්ච විභේදනයන් හටගත්තේ කොහොමද? ඒක දෙවියන් වහන්සේ කරපු දෙයක්ද, මනුෂ්‍යයා විසින් ඇති කරගත්ත මානසික ක්‍රියාවලියක ප්‍රතිඵලයක්ද කියන එක අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ඉතින් මනුෂ්‍යයන්ගේ අවබෝධය මත ඒ පරම්පරාවන් වලට මුහුණ දෙන්නට සිදුවුණු විවිධ ප්‍රශ්න, ගැටලු, කම්කටොළු මත ඊළඟ පරම්පරාවන් වල බුද්ධිය, ඊළඟ පරම්පරාවන් වල සමාජ තත්වය, ඔවුන්ගේ ස්වરૂපය, ඔවුන්ගේ සමාජීය ස්වરૂපය වෙනස් වෙනවා. ඉතින් ධනවත්කම කොහොමද එක පිරිසකට ලැබෙන්නේ, අනිත් පිරිසට ධනවත්කම නැති වෙන්නේ කොහොමද? මේ පොළවේ සෞභාග්‍යමත් දේ එක පිරිසක් භුක්ති විඳින අතරේ තව පිරිසකට අත්‍යවශ්‍ය මූලික දේවල්වත් නොමැතිව සිටින්නේ කුමක් හේින්ද? අපි දන්නවා ලෝකේ ධනවත් රටවල් සිටිනවා. ඒ වගේම ධනවත් නොවුන දුප්පත් රටවල් සිටිනවා. මේ ભેදය හටගත්තේ කොහොමද? අපි ඉතිහාසය අධ්‍යයනය කරලා බැලුවොතින් ධනවත් රටවල් විසින් කුමක්ද කළේ? ඔවුන්ගේ ශක්තිය, ඔවුන්ගේ හැකියාවන් උපයෝගී කරගෙන ඔවුන් අනෙකුත් රටවල් පීඩාවට පත් කරන්නත්, ඔවුන්ව වහල් කරගෙන, ඔවුන් වහලුන් විදිහට තබාගෙන, ඔවුන්ගේ දේ සූරාගෙන තමන් ධනවත් වෙන්නටත්, ඒ තුලින් තමන් සැපවත් වෙන්නටත්, තමන්ට වඩා හොඳ දේවල් අත් කරගෙන අනිත් මිනිස්යන් ගැන නොසිතා ඔවුන්ට ඊටා සුළු පහත් ජීවිත ක්‍රමයක් ලබා දීලා තිබෙනවා. මෙන්න මේ නිසා සමාජයේ තරාතිරම් ભેදයක් හටගෙන තිබෙනවා. පිරිසක් ධනවත් වෙලා
හොඳ කෑම කනවා, හොඳ දේවල් පරිහරණය කරනවා, ඔවුන් ධනවත් ජීවිතයකට ඇතුල් වෙලා තිබෙනවා. හැබැයි පිරිසකට ඒ හැමදේම අහිමි වෙලා ඔවුන්ව සූරා කෑමට ලක් වෙලා ඔවුන් සමාජයේ පහත් මට්ටම් වල හැම කාලෙකම තියෙන දෙයක් කාලා බීලා ඉතා දරිද්‍රතාවයෙන් යුක්තව ජීවත් වෙලා සිටින්න එක සමාජ පිරිසකට සිදු වෙලා තිබෙනවා. දැන් මේක සිදු වෙලා තිබෙන්නේ මේ මිනිස්යන්ගේ ක්‍රියාවන් නිසා. මේක මානසික ක්‍රියාවලියක ප්‍රතිඵල. මානසික ආත්මාර්ථකාමී ක්‍රියාවන් රැසක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ. දෙවියන් වහන්සේ ගොඩනගපු දෙයක් නෙමෙයි. ඉතින් කෙනෙකුගේ පෙනුමටත් මේක බලපානවා. කෙනෙකුගේ බුද්ධිමත් භාවයටත් මේක බලපානවා. කෙනෙකුගේ සමාජ තත්ත්වයට මේක බලපානවා. ඔවුන්ගේ පරම්පරාවන් වල ඈත අතීතයේ විමසලා බලද්දි සමහර විට ඒ පරම්පරාවන් වල ඈත අතීතයේ ඒ මිනිස්සු බොහෝ පීඩාවට පත් වෙලා තිබෙනවා. ඔවුන්ට අධ්‍යාපනය ලබන්න තබා මූලික අවශ්‍යතාවයන්වත් නැතුව ජීවත් වෙන්නට සිදුවුණු කාලයන් ඔවුන් අතීතයේ පසු කරලා තිබෙනවා. ඉතින් ඔවුන් අධ්‍යාපනයට දක්වපු ප්‍රමුඛතාවය නැති වෙලා ගියා. ඔවුන් හොඳ කෑම වලට අපි පෝෂ්‍යදායී ආහාර ලබා ගන්න ඕන කියන ඒ මානසිකත්වයට වඩා මොනවා හරි දෙයක් එදා කුසගින්න නිවා ගන්න හෝ මොනවා හරි දෙයක් හොයාගන්න බැරි තැනට සමහර පරම්පරාවන් සමහර සමාජ පද්ධතීන් පත් වුණා. මෙන්න මේක නිසා ඔවුන්ට මොකක්ද වුනේ? තමන්ගේ ජීවිතේ කොහොම හරි ගැට ගහ ගන්න සිද්ධ වුණා. ඔවුන් තියෙන දෙයක් කෑව බිව්වා. ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ තමන්ගේ සෞඛ්‍ය පුරුදු ගැන හිතන්න. ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ තමන්ගේ පෙනුම ගැන හිතන්න. ඔවුන්ට අවස්ථාවක් තිබුණේ නැහැ ඊළඟ පරම්පරාවේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන හිතන්න. ඊට වඩා ලොකු ප්‍රධාන මූලික ජීවන ගැටලු ඔවුන්ට තිබුණා. කන්නේ මොනවද, බොන්නේ මොනවද, තමන්ට යම් පොඩි හරි ආදායමක් ලබා ගන්න කොහොමද කියන සිතුවිල්ලෙන් පෙළෙන මිනිසයාට අධ්‍යාපනය හෝ ගෞරවාන්විතභාවය ගැන හෝ සෞඛ්‍ය යහපත් පුරුදු ගැන හෝ හිතන්න වෙලාවක් නැහැ. ඉතින් මොකද්ද වෙන්නේ? ඊළඟ පරම්පරාවේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන ඔවුන්ට වැඩි සැලකිල්ලක් නැහැ. ඊට එහා ගියපු ඔවුන්ට හිතන්න දේවල් තිබෙනවා. හැබැයි ධනවත් වුණු මිනිස්සුන්ට එහෙම නෙමෙයි. ඔවුන්ට වෙන ප්‍රශ්න නැහැ. ඊළඟට කන්නේ මොනවද කියන ප්‍රශ්නේ ඔවුන්ට නැහැ. ඔවුන් අතිරික්තය ගොඩ ගහගෙන ඉන්න පිරිසක්. ඔවුන්ට දැන් කල්පනා කරන්න තිබෙන්නේ ඔවුන්ගේ පෙනුම ගැන, ඔවුන්ගේ සෞඛ්‍ය, ඔවුන් කොහොමද වැඩි කාල ජීවත් වෙන්නේ, ඔවුන්ගේ පෙනුම ලස්සන කරගන්නේ කොහොමද. දැන් ඔන්න ඔය දේවල් ඔවුන් කල්පනා කරලා බලලා ඔවුන් ලස්සන වුණා. ඔවුන් ශක්තිමත් වුණා. ඔවුන් පෙනුමෙන් උසස් වුණා. ඔවුන් සමාජ තත්ත්වයෙන් උසස් වුණා, ධනවත් වුණා. ඔවුන් ලෝකේ දෙවිවරු වගේ පේන්න පටන් ගත්තා. ඉතින් අපි දන්නවා යුරෝපයේ සිදු වුණේ මේ දේ. ඇමරිකානු රටවල් වල මේ දේ සිදු වුණා. ඔවුන් ඉතා ධනවත් ජාතීන් බවට, බලවත් ජාතීන් බවට පත් වුණා. ඒ අතරේ ආසියාතික සහ ඇමරිකානු සමහර ජන කොට්ටාශ ඔවුන් එදා ආහාර වේලවත් නැතුව අපි දන්නවා අප්‍රිකානු රටවල් වල අදටත් මේ දැඩි දරිද්‍රතාවයෙන් ඔවුන් පෙළෙනවා. ඒ වගේම ආසියාතික රටවල් වල දැඩි දරිද්‍රතාවයෙන් ඉන්දියාව, ලංකාව ආදී මේ රටවල් පෙළෙන තුන්වෙනි ලෝකේ රටවල් විදිහට ගණන් ගැනෙන ප්‍රදේශ. මේවා හැම කාලෙකම පීඩනයට පත් කරලා සමාජයේ විසින් තලලා පෙළලා ඔවුන්ගේ සාරය උරාගෙන අන්තිමට ඔවුන්ට රොඩු ටික පමණක් ඉතුරු කරලා ඔවුන් මොනවා හරි දෙයක් කාලා බීලා ජීවත් වෙච්ච ජන කොට්ටාස තමයි මේ රටවල් වල සිටින්නේ. ඉතින් ඔවුන්ට ඔවුන්ගේ පෙනුම ගැන කල්පනා කරනවට වඩා, ඔවුන්ට ඔවුන්ගේ සමාජ තත්ත්වය ගැන කල්පනා කරනවට වඩා, ඔවුන්ට ඔවුන්ගේ ප්‍රඥාව ගැන හිතලා අධ්‍යාපනය ගැන හිතනවට වඩා ඔවුන්ට මූලික අවශ්‍යතාව තියෙන ඊළඟ දවසේ මොනවද කන්නේ? ඊළඟ දවසේ කන්න හාල් ටිකක් හොයාගන්නේ කොහොමද? ඊළඟ දවසේ ඔවුන් කොහෙද ජීවත් වෙන්නේ? මෙන්න මේ තැනටම ලෝකයේ එක ජන කොට්ටාස පිරිසක් පහතට හෙරනු ලැබුවා. මෙන්න මේ විෂමතාවය මේ විදිහට ගොඩ නැගුණා. ඒක නිසා අද සමාජයේ මෙන්න මේ විෂම පද්ධතිය දකින්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේ ඔබව දකින්නේ මේ කිසිම ආකාරයකින් නොවේ. අනිත් මිනිස්සු ඔබව මනින්නේ කරන්නේ මෙන්න මේ විදිහට. ඔබ යන්නේන වාහනය, ඔබ අඳින පළඳින විදිහ, ඔබගේ ශරීර පෙනුම, ඔබ ලස්සනද, ඔබ පැහැපත්ද, ඔබ උසද, ශක්තිමත්ද, ඔබ ධනවත්ද, ඔබට සමාජයේ පිළිගැනීමක් තිබෙනවද, ඔබ කොයි වගේ ඔබ ප්‍රඥාවන්තද, ඔබ බුද්ධිමත්ද, මෙන්න මේ කියන හැම දෙයක් මතම තමයි පිටතින් ඔබ මනිනු ලබන්නේ. හැබැයි දෙවියන් වහන්සේ ඊට එහා ගිහිල්ලා ඔබේ ඇත්ත ආත්මික ස්වરૂපය දකිනවා. මේ හැම දෙයක්ම පිටත
සමාජයේ ක්‍රියා රැසක ප්‍රතිඵල බව දෙවියන් වහන්සේ දන්නවා. මීළඟ මැවිල්ලේදී මීළඟ ශරීර නැගිටුවීමේදී මීළඟ ශරීර වෙනස් කිරීමේදී මේ සමාජයේ විසින් ගොඩනගපු මානසික ක්‍රියාවලින් වල බලපෑම් තවදුරටත් ඇති වෙන්නේ නැහැ. අපිට නව ශරීරයක් අපිට මුල් මැවිල්ලට අදාළ ස්වරූපය ලබා දෙනවා. ඒක නිසා සමාජයේ උසස් ධනවත් අය උඩඟු වීමවත් සමාජයේ පහත් නිර්ධන පන්තියේ සිටින සමාජයේ විසින් හෙලා දකින ජන කොට්ටාස තමන්ගේ දුර්වලතාවයන් ගැන සමාජයේ උන්ට ලැබිලා තිබෙන පහත් සැලකිල්ල ගැන දුක් වෙන්නවත් අවශ්‍ය නැහැ. මේ සියලු දේ පහ වෙලා යන්නට නියමිතයි. දෙවියන් වහන්සේ මේ සියලු දේ අලුත් කරන්නට නියමිතයි. මිනිස්සු ඔබ දිහා දකින විදිහට නෙමේ දෙවියන් වහන්සේ දකින්නේ. ඔබට උසස් සමාජ තත්වයක් පිළිගැනීමක් ධනවත්කමක් තිබෙනවා වෙන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේ ඒක දිහා නෙමේ බලන්නේ ඔබේ ඇතුළාන්ත මනුෂ්‍යයාගේ ස්වરૂපය. මිනිස්සුන්ට ඒ ඇතුල් ස්වરૂපය පේනෙන්නේ නැතුණාට දෙවියන් වහන්සේට පේනවා. මිනිස්සුන්ට පේන්නේ පරම්පරා ගණනාවක් තිස්සේ ගොඩනගපු පිටත මානසික ස්වરૂපය. ඒ වගේම දුප්පත් සමාජයේ පිළිගැනීමක් නොමැති සමාජයේ ගෞරවයක් නොමැති අධ්‍යාපනයක් නොමැති මනුෂ්‍යයන් දිහා පිටතින් බලන විදිහක් තිබෙනවා. හැබැයි දෙවියන් වහන්සේ ඒ පිටතින් ගොඩනගපු සමාජ ක්‍රමය විසින් බිහි කරපු ප්‍රතිඵලය වන මනුෂ්‍යයා දෙස නොවේ බලන්නේ. ඔහු තුල සිටින දෙවියන් වහන්සේගේ මුල් මැවිල්ලට අදාළ ආත්මික ස්වરૂපයේ දිහාය තමයි දෙවියන් වහන්සේ බලනු ලබන්නේ. ඔහුගේ අධ්‍යාපන තත්ත්වය ඔහුගේ දැනගැන්ම මත නෙමේ දෙවියන් වහන්සේ ඔහුව මනින්නේ. අධ්‍යාපන තත්ත්වයත් සමාජයේ විසින් ගොඩනගපු දෙයක් බව අපි තේරුම් ගන්න අවශ්‍යයි. යම් කෙනෙකුට අපි කලින් කිව්වා වගේ අධ්‍යාපනය ලබන්න පසුබිමක් නැත්නම් ඔහු කොහොමද ඊළඟට අධ්‍යාපනය ලබන්නේ? එදා වේලා කන්න බොන්න විදිහක් නැතුව සිටින මිනිසෙක් තමන්ගේ දරුවන්ව අධ්‍යාපනය සඳහා පොළඹවන්නේ කොහොමද? අඩු ගානේ ඒ දෙමව්පියන්ටවත් අධ්‍යාපනයේ තිබෙන වටිනකමක් ගැන අවබෝධයක් ලැබිලා නැති වෙන්න පුළුවන්. ඉතින් කොහොමද ඊළඟ දරුවන්ව අධ්‍යාපනයට යොමු කරන්නේ? ඉතින් එතකොට ඒ දරුවන්ගේ වරදක් නෙවෙයි. ඔවුන්ගේ බුද්ධිමත්භාවය පහළ යාම, ඔවුන්ගේ දැනුවත්භාවය අඩු වීම, ඔවුන් අධ්‍යාපනිකව පහළ මට්ටමක සිටීම. ඒ මිනිස්යන්ගේ වරදක් නොවේ. ඒක මේ සමාජ ක්‍රමයේ විසින් බිහි කරපු අවසාන ප්‍රතිඵලයක්. ඉතින් පිටතින් මිනිස්සු මේ වයින් තමයි මනින්නේ. මෙයා හොඳ උසස් අධ්‍යාපනය ලැබපු අධ්‍යාපනයෙන් ඉහළට ගියපු කෙනෙක්. යාට හොඳ සමාජ තත්වයක් තිබෙනවා. එයා අධ්‍යාපනිකව දැනුවත්. හැබැයි මේ අයට කිසිම අධ්‍යාපනයක් නැහැ. ඔවුන්ගේ සාක්ෂරතාවයත් ඉතා පහළ මට්ටමක. ඔවුන්ට ලෝකයේ පිළිබඳව මේ විෂයන් පිළිබඳව කිසි අවබෝධයක් ප්‍රඥාවක් නැහැ. ඔවුන් ඒ විදිහට මනිනවා. හැබැයි සමාජයේ ඇති වෙලා තිබෙන විෂමතාවය කොහොමද ඇති වුනේ? දෙවියන් වහන්සේ පිරිසකට අධ්‍යාපනය දීලා දෙවියන් වහන්සේ පිරිසකට අධ්‍යාපනය නොදී සිටින්නට මුල්මැවිල්ලේදී කල්පනා කළාද? නෑ. මේ සියල්ල මිනිස්යා විසින් ගොඩනගපු ආත්මාර්ථකාමී සමාජ රටාව සහ මානසික ක්‍රියාවලින් වල ප්‍රතිඵල. මෙලෙසම තමයි මිනිස්සෙකුගේ ප්‍රඥාවන්තභාවය. මේකත් මිනිස්සුන්ට පිටින් දකින්න පුළුවන්. මිනිස්සු මේ අනුවත් පුද්ගලයන්ව බෙදනවා. මේ අය නුවණැති ප්‍රඥාවන්ත මිනිස්සු. මේ අය නුවණ නැති මෝඩ මිනිස්සු කියලා කොටස් දෙකකට බෙදනවා. මේ ප්‍රඥාව ලැබීම නුවණැතිභාවය හෝ නුවණැතිභාවය නොමැතිවීම කියන මේ දෙයත් සමාජයේ විසින් ගොඩනගපු සහ පරම්පරා ගණනාවක ඔවුන්ගේ විවිධ රටාවන් වල ප්‍රතිඵලයක් විදිහට තමයි ලෝකේ අපි දකින ප්‍රඥාව බිහි වෙන්නේ. ඉතින් යම් කෙනෙකුගේ නුවණැතිභාවය යම් කෙනෙකුගේ බුද්ධිය තීරණය වෙනවා ඔවුන්ගේ මොළයෙන්. මොළය කොහොමද ක්‍රියාකාරී වෙන්නේ කියන එක තීරණය වෙනවා ඔවුන් ගන්න ආහාර රටාවලින්. අපි දැන් අර මුලින්ම කියපු කොටසට ආයි අපිට යන්න වෙනවා. කෙනෙකුට පෝෂදායී ආහාර රටාවක් නැත්නම් කොහොමද ඔහුගේ මොළය දියුණු වෙන්නේ? යම් දෙමව්පියන්ට තමන්ගේ දරුවන්ට පෝෂදායී ආහාර ලබා දීමේ හැකියාවක් නැත්නම් මොළය වර්ධනය වෙන ආහාර දිය යුතු බව ඔවුන්ට අවබෝධයක් නැත්නම් සහ එලෙස මොළයේ වර්ධනයට අදාළ ආහාර දෙන්න ඔවුන්ට වත්කමක් නැත්නම් ඔවුන්ට එහෙම දෙයක් සමාජයෙන් උරුම වෙලා නැත්නම් ඔවුන් කොහොමද ඊළඟ පරම්පරාවේ දරුවන්ගේ මොළය වර්ධනය කරන්නේ? ඉතින් ඒ දරුවන්ගේ මොළය කොහොමද වර්ධනය වෙන්නේ? පස්සේ අන්තිමට මිනිස්සු බෙදනවා. මේ අය මොළේ තියෙන අය, මේ අය මොළේ නැති අය. මොළේ නැති අය හැදුවෙත්, මොළේ තියෙන අය හැදුවෙත් මේ සමාජ ක්‍රමයේ විසින්. ආත්මාර්ථකාමී මිනිසයන්
බිහි කරපු මේ සමාජ පද්ධතියේ එක පිරිසකට මොලේ ලැබුණා. අනිත් පිරිසගේ මොලේ දවසින් දවස තවදුරටත් නැති වෙවි යනවා. ඒක කොහොමද වෙන්නේ? ඔවුන් ධනවත් අය සමාජයේ Tamanට සුදුසු තත්ත්වයේ ගොඩනගා ගත්ත අය. අපි දෙවනුව කියපු කාරණය. ඔවුන්ට හොඳ ආහාර ලබා ගැනීමේ හැකියාව ලැබුණා. ඔවුන්ගේ සමාජ තත්ත්වයට එක්ක ඔවුන් ධනවත් වුණා. ඔවුන් ඉතා පෝෂදායී දේවල් ආහාරයට ගත්තා. ඒ වගේම ඔවුන්ට අධ්‍යාපනය ගැන හිතන්න වෙලාවක් තිබුණා. ඔවුන්ට මූලික ජීවන ගැටලු තිබුණේ නැහැ. ඊළඟට කන්න බොන්නේ මොනවද කියලා හිතන්න ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඔවුන්ට නිදහස ලැබුණා. ඔවුන්ට කල්පනා කරලා ඊළඟ પરම්පරාවන් වලට අධ්‍යාපනය ලබා දීමේ හැකියාව ඔවුන්ට ලැබුණා. දැන් අද අපි මේක ලංකාව තුලත් දකිනවා. එක පිරිසකගේ දරුවන්ට හොඳින් අධ්‍යාපනය ලබා දෙන්නේ දෙමව්පියන් උත්සුක වෙනවා. ඇයි? එකක් ඒ දෙමව්පියන් ඒ අධ්‍යාපනයේ තිබෙන වටිනකම හඳුනගෙන තිබෙනවා. ඒ වගේම ඒ අධ්‍යාපනයේ වෙතට දරුවන් යොමු කිරීමට තරම් ඔවුන්ට ආදායමක් ඔවුන්ට අවශ්‍ය කරන පසුබිමක් තිබෙනවා. හැබැයි ඒ වගේම තව පිරිසක් ඉන්නවා. ඔවුන්ට දරුවන්ගේ අධ්‍යාපනය ගැන හිතනවට වඩා ඒ දරුවන්ට ඊළඟ වේලට කන්න දෙන්න ඕන මොනවද කියන එක හිතන්න වෙලා තිබෙන දෙමව්පිය පිරිසකුත් ඉන්නවා. දැන් අපිට කවුද මේ අතරින් හොඳයි කියලා කියන්න පුළුවන්? එහෙම කියන්න විදිහක් නැහැ. ඊළඟ પરම්පරාව මෙන්න මේ අනුව තමයි ගොඩ නැගෙන්නේ. ඉතින් ඒ දරුවන්ගේ වරදක් කියන්න විදිහකුත් නැහැ. ඒ දරුවන්ට බැනලා වැඩක් නැහැ. ඔයාට මොලේ නැහැ. ඉතින් මොලේ කොහොමද එන්නේ? මොලේ මොකක් නිසාද හැදෙන්නේ? ඔවුන්ගේ ආහාර රටා තුලින්. ඒ වගේම ඔවුන්ට කුඩා කාලයේ පටන් ඒ પરම්පරාවන් වලින් මුලින්ම නිවසෙන් ලබා දුන්න මඟ පෙන්වීම සහ පුරුදු ඔවුන්ට අධ්‍යාපනය පිළිබඳව ලබා දුන්න ආකල්පය, ප්‍රඥාව පිළිබඳව ලබා දුන්න ආකල්පය, ඔවුන්ට කුඩා කල සිට ලබා දුන්න හැඩගැස්වීම මත තමයි යම් කෙනෙකුගේ ජීවිතය, අධ්‍යාපනය, ප්‍රඥාව, හැකියාවන් ගොඩ නැගෙන්නේ. මේවා සමාජයේ විසින් පාගගෙන සිටින එක පිරිසකගේ. එක පිරිසක් මේවා උපරිමයෙන් භුක්ති විඳිනවා. ඉතින් ඔවුන් ලෝකයේ ඉතා ප්‍රඥාවන්තයන් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ඔවුන් ලෝකයේ ධනවතුන් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් ඒ වගේම ඔවුන් ලෝකයේ ලොකු තත්වයක් උරුම කරගෙන තිබෙනවා. හැබැයි එක පිරිසකට ප්‍රඥාව අහිමි වෙලා තිබෙනවා. පෙනුම අහිමි වෙලා තිබෙනවා. සමාජ තත්ත්වය අහිමි වෙලා තිබෙනවා. පිටත මිනිස්සු මෙන්න මේ දේවල් මගින් ඔබව මනිමින් සිටිනවා. ඔබගේ දැනුම් මට්ටම කොහොමද? ඔබට බුද්ධිය තිබෙනවද? ඔබගේ ප්‍රඥාව කොහොමද කියන එක පිටත මිනිස්සු ඕක ගැන කල්පනා කරනවා. හැබැයි යාලා කල්පනා කරන්නේ ඔබ මෙච්චර කාලයක් ආපු ගමන් මාර්ගය. ඔබ බුද්ධිමත් වීමට වඩා ඔබ සමහර විට කන්න බොන්න නැතුව හිටපු දවස් ගැන ලෝකේ අනිත් මිනිස්සු හිතන්නේ නැහැ. ඔබේ પરම්පරාවන්, ඔබේ දෙමව්පියෝ ගත කරපු ජීවිත, ඔබ අතීතයේ ඉඳගෙන ඔබගේ પરම්පරාවන් පැමිණුණ විදිහ, ඒක ලෝකෙ මිනිස්සු හිතන්නේ නැහැ. හැබැයි දෙවියන් වහන්සේ මේ සියල්ල විනිවිද දකිමින් ඔබ තුල තිබෙන ඇත්ත ස්වરૂපය දකිනවා. මෙන්න මේ ඇත්ත ආත්මික ස්වરૂපයෙන් ඔබව නැවත නැගිටවනු ලබනවා. ජීවත්ව සිටින්නන් ඇසිපිය ගහන සැනකින් මහිමාන්විත ශරීර බවට පරිවර්තනය කරනු ලබනවා. මීළඟ රාජධානියේදී මේ කියපු කිසිම තත්වයක් බලපාන්නේ නැහැ. මේ පෙනුමේ ලස්සන අවලස්සන භාවය, ශරීරයේ උසමහත, ශරීරයේ දුර්වල ශක්තිමත්කම් ඊළඟ රාජධානියේදී බලපාන්නේ නැහැ. මේ මානසික දේවල් ඊළඟ රාජධානියේදී ඔබව මහිමාන්විත ස්වරූපයකට පත් කරනවා කියන්නේ ඒකයි. ඔබ දැන් ඔබේ ශරීර පෙනුම ගැන දුක් වෙන්න එපා. මේක ස්වල්ප කලකින් නැති වෙලා යනවා. කොච්චර ලස්සන කෙනෙක් වුණත් අවුරුදු තව කීපයක් යද්දී ඔවුන් වියපත් වෙනවා. ඒකත් ඇවිල්ලා මිනිස්යාගේ වැරදි ක්‍රියාවන් වලින් හටගත්ත දෙයක්. ඉතින් වියපත් වීම ගැන දුක් වෙන්නත් එපා. දැන් ඔබට තිබෙන පෙනුම ගැන, ඔබගේ ශරීරයේ දුර්වල ශක්තිමත්කම් ගැන දුක් වෙන්නත් එපා. ඔබට දැන් තිබෙන සමාජ තත්ත්වය ගැන දුක් වෙන්නත් එපා. ඔබේ ධනවත්කම, දුප්පත්කම ගැන දුක් වෙන්නත් එපා. දෙවියන් වහන්සේට ලං වෙන්න. දෙවියන් වහන්සේ එවිට ඔබට අවශ්‍ය දේ සපයලා දීලා මෙතනින් ඉදිරියට ඔබව උන්වහන්සේගේ සැලැස්ම තුල රැගෙන යයි. මේ සමාජ තත්වයන්, මේ ගෞරවාන්විත භාවයන්, මේ සමාජයෙන් අපිට ලැබිලා තිබෙන පිළිගැනීම, අපේ අධ්‍යාපන තත්වය, මේ කිසි දෙයක් ඊළඟ රාජධානියේදී බලපාන්නේ නැහැ. මේන් එපිටට ගියපු නව මැවිල්ලක් විදිහට තමයි නව නැගිටීමක් දෙවියන් වහන්සේ අපිට ලබා දෙනවා. ඒ වගේම අපේ තිබෙන නූගත්කම ගැන, ප්‍රඥාව හිඟවීම පිළිබඳව දුක් වෙන්න එපා. ප්‍රඥාවන්තයන් ඒ ගැන උඩඟු වෙන්නත් එපා. ප්‍රඥාව නැති අය
ඔබ හිතන්න එපා අපිට දැන් ප්‍රඥාව නැහැ, දැනුම නැහැ, අපිට ඉගෙන ගන්න බැරි වුණා. ඒ ගැන දුක් වෙන්න එපා. ඔබට දැන් හැකිනම් දේවල් දෙවියන් වහන්සේ ඔබට අවශ්‍ය දේවල් අඟවල දෙයි, තේරුම් කළ දෙයි. ඔබට ඉගෙන ගන්න අවස්ථාව තිබෙනවා. ඔබට හොඳ ආහාර ගන්න දැන් අවස්ථාව දෙවියන් වහන්සේ උදා කළ දෙනවා. ඒකට සල්ලි තිබෙන්නම අවශ්‍ය නැහැ. ඒ වගේම ඔබගේ සමාජ තත්ත්වය දෙවියන් වහන්සේට ඔබ යටහත් වෙදී දෙවියන් වහන්සේ කැමති විදිහට ඔබගේ වටපිටාව දෙවියන් වහන්සේ ගොඩනගලා දෙයි. දැන් ඒව ගැන කලබල වෙන්න දුක් වෙන්න අවශ්‍ය නැහැ. පිටතින් මිනිස්යන් ඔබ දිහා බලන ක්‍රමයක් තිබෙනවා. ඒ ගැන දුක් වෙන්න එපා. ඒක පිටත මානසික ක්‍රියාවන් රැසක අවසාන ප්‍රතිඵලයක්. සමහර මිනිස්යන්ගේ ආත්මාර්ථකාමී ක්‍රියාවන් වල ප්‍රතිඵලයක් විදිහට තව ජන කොට්ටාස රැසක් දුකටපත් වෙලා තිබෙනවා. ඔවුන් පෙනුමෙන් අවලස්සන වෙලා තිබෙනවා. දැන් අපි දකිනවා ධනවත් රටවල් ඔවුන්ගේ පෙනුමත් හොඳයි, ඔවුන්ගේ බුද්ධියත් හොඳයි, ඔවුන්ගේ සමාජ තත්ත්වයත් හොඳයි. ඔවුන් අනිත් අයගේ දේවල් සූරලා අරගෙන තිබෙනවා පිරිසක්. ඒ වගේම තව පිරිසකට ඒ මූලික දේවල්වත් නැතුව තාම මූලික දේවල් ටික හොය හොය ඉන්න ජන කොට්ටාසත් සිටිනවා. ඔවුන්ගේ අධ්‍යාපනය පහත්, ඔවුන්ගේ සමාජ තත්ත්වය පහත්, ඔවුන්ගේ පෙනුම පහත්. හැබැයි ඒ ගැන කනගාටු වෙන්න එපා. මේවා ලබපු අය උඩඟු වෙන්නත් එපා. දැන් දෙවියන් වහන්සේ තුල සිටින අය. ඒ වගේම හැබැයි ලෝකේ අනිත් අය ඒවා ගැන උඩඟු වෙනවා. ඔවුන් හිතන්නේ අපිට ඔක්කොම තිබෙනවා. අපේ පෙනුම ලස්සනයි, අපේ උස මහත, අපේ ශක්තිමත්භාවය, අපේ නුවණ, දැනුම, ප්‍රඥාව, අපේ සමාජ තත්ත්වය ඉතා ඉහළයි කියලා ඔවුන් ඒ ගැන උඩඟු වෙනවා. ඒ වගේම ලෝකයේ සිටින දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිස්සුන් අපිට මේ මුකුත් නැහැ කියලා ඔවුන් ආත්මිකව කඩන් වැටලා දුක් වෙනවා. අපේ පෙනුම කැතයි. අපිට තිබෙන සමාජ තත්ත්වය පහත්. අපිව කවුරුවත් පිළිගන්නේ නැහැ. අපි මෝඩ මිනිස්සු කියලා ලෝකයේ එක පිරිසක් දුක් වෙමින් ඉන්නවා. දැන් දෙවියන් වහන්සේ තුල සිටින විට එහි උසස් පහත් ભેදයක් හෝ ප්‍රඥාවන්ත කියලා මෝඩ කියලා ભેදයක් හෝ ධනවත් හෝ පෙනුමෙන් වෙනස් කියලා ભેදයක් ක්‍රිස්තුස් වහන්සේ තුලට පැමුණුනාම නැහැ. අපි අපේ ඇතුළාන්ත සැබෑ ස්වરૂපය දෙවියන් වහන්සේ අපේ දකිනවා. ඒ වගේම අපිට ලැබිය යුතු සැබෑ ස්වરૂපය තව ටික කාලෙකින් දෙවියන් වහන්සේ අපිට ලබා දෙනවා. ඒ ස්වરૂපය දැන් ඔබේ තත්ත්වයට වඩා සම්පූර්ණයෙන් වෙනස්. ඔබ දැන් කැතයි නම් හරිද? ඒ කැත වෙලා තිබෙන්නේ ඔබේ වරදක් නිසා නොවේ. ඒක දීර්ඝ කාලීන පරම්පරා ගණනාවක් ඔබේ දෙමව්පියන් ඊට ඉහත පරම්පරා විසින් අත්දකපු දේවල් ඔවුන් ගත කරපු කටුක ජීවිතයේ ප්‍රතිඵලය තමයි දැන් ඔබෙන් පිළිඹු වෙන්නේ. සමහර විට ඔබ ලස්සන නම් ඒ ඇවිල්ලා ඔබේ පරම්පරා ගණනාවක් තිස්සේ ඔවුන් ගත කරපු සුව පහසු ජීවිතේ, ඔවුන් ලබාගත් හොඳ ආහාර රටාවන් වල පෝෂ්‍යදායී දේවල් වල ප්‍රතිඵලය තමයි ඔබ. දැන් ඔය ගැන ඔබ උඩඟු වෙන්නත් එපා. කැත කෙනා දුක් වෙන්නත් එපා. ප්‍රඥාවන්ත අය දැන් ඔබට ඕක ලැබිලා තිබෙන්නේ ඉබේ පහළ වෙච්ච දෙයක් නෙමෙයි. පරම්පරා ගණනාවක් තුල ඔවුන් ලැබපු ඔවුන් කළ ක්‍රියාවලින් රැසක ඔවුන් කහපු බීපු දේවල් වල ඔවුන්ගේ ජීවිත රටාවල් වල ප්‍රතිඵලය තමයි ඔබගේ ප්‍රඥාව. ඒ වගේම ප්‍රඥාව නැහැ කියලා යමෙක් හිතනවා නම් ඔබ ප්‍රඥාව ඔබට නැති වෙලා තිබෙන්නේ. ඔබට අධ්‍යාපනයක් නැති වෙලා තිබෙන්නේ ඔබේ වරදකින් නොවේ. පරම්පරා ගණනාවක් තිස්සේ ඔවුන්ගේ ආහාර රටා, ඔවුන්ට අත්දකින්න සිදුවුණු දුක්ඛම් කටළු, ඔවුන්ට ගමන් කරන්න සිදුවුණු දුෂ්කර කාල වකවානු මේ හැම දෙයකම ප්‍රතිඵලයක් විදිහට තමයි අද ඔබට සමහර විට නිසි අධ්‍යාපනයක් නොලැබිලා තිබෙන්නේ. දැන් ඒක ගැන දුක් වෙන්න එපා. ඒක ඔබ විසින් හදාගත් එකක් නෙමෙයි. ඒක මේ සමාජයේ මානසික රටාව විසින් ගොඩනගපු ප්‍රතිඵලයක් තමයි ඔබට පිටින් ඔබගේ ස්වરૂපය. මේක දිහා දෙවියන් වහන්සේ බලන්නේ නැහැ. මේ පිටත ස්වરૂපේ නැති වෙලා යනවා. ඒක නිසා තමයි පිටත පෙනුමෙන් දෙවියන් වහන්සේ ඔබව මනින්නේ නැහැ කියලා කියන්නේ. මිනිස්සයා පිටත පෙනුම බලනවා. හැබැයි දෙවියන් වහන්සේ මිනිස්සයාගේ ඇතුළාන්ත ස්වરૂපේ බලනවා. මිනිස්සයෙකුගේ පිටත තත්ත්වය, සමාජ තත්ත්වය අනිත් අය බලනවා. ඔහුගේ ප්‍රඥාව මිනිස්සු තීරණය කරනවා. හැබැයි දෙවියන් වහන්සේ ඉදිරියේ ලෝකයේ ප්‍රඥාව මෝඩකමක් බවට හැරෙනවා කියන්නේ ඒකයි. ඒක සමාජයේ විසින් ගොඩනගපු දෙයක්. ඒක දෙවියන් වහන්සේ දායාදයක් නොවේ. දෙවියන් වහන්සේගේ දායාදය ඊට වඩා හාත්පසින් වෙනස්. ඒක ඔබට දෙවියන් වහන්සේ ලබා දෙන්නට නියමිතයි. ඔබව දෙවියන් වහන්සේ විනිශ්චය කොට බලා ඔබට ආශිර්වාද කරන්නට නියමිතයි. එම නිසා ධනවතුන්, උගතුන්,
රූප සම්පන්න අය තමන්ගේ පෙනුම ගැන හෝ සමාජ තත්ත්වය ගැන හෝ ප්‍රඥාව ගැන හෝ උඩඟු වෙන්න එපා. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ යටහත් වෙලා ඔබ උන්වහන්සේ ඉදිරියේ උන්වහන්සේගේ සැලැස්මට අවනත වෙන්න. ඔබ අතින් යම් අසාධාරණයක් වෙලා තිබෙනවා නම් ඒ ගැන පසුතැවිලි වෙලා ඔබ සතු දේ දිලිඳුන් අතරේ බෙදා ගන්න. ඔබට වැඩිපුර තියෙනවා නම් ඒව නැති අයත් එක්ක බෙදා ගන්න. මම මෙච්චර කාලයක් මේවා ධනය ගොඩ ගහගෙන හිටියා. මම මාව සැපවත් කරගන්න මං ආත්මාර්ථකාමී විදිහට ලබා ගත්තා. හැබැයි එක පිරිසක් ඉන්නවා එදා වේලවත් කන්න විදිහක් නැතුව. එම නිසා ජේසුස් වහන්සේ මොකද්ද කිව්වේ? වැඩිපුර තියෙන කෙනා අනික් කෙනත් එක්ක බෙදා ගන්න. කෑම වැඩියෙන් තියෙනවා නම් කෑම නැති කෙනෙක් එක්ක ඒක බෙදා ගන්න. දැන් අපි දෙවියන් වහන්සේ තුලට ඇවිල්ලා ඉන්නේ. අපේ තියෙන දේවල් ගැන උඩඟු වෙවි ඉන්න නෙමෙයි. ඔබ ධනවත් නම් ඔබේ ධනය නැති මිනිසයා සමග බෙදා ගන්න. එලෙස ක්‍රියාපොතේ ගොඩනැගුණු සභාවේ විස්තර වෙන්නේ මෙන්න මේ දේ තේරුම් ගත්තා වුන්. ඉතින් ඔවුන් ධනවතුන් Tamanට තිබුණු දේ බෙදා ගත්තා. මං වැරදි විදිහට උපයගත්ත දෙයක් තියෙනවා නම් ඒ වගේ සතර ගුණයක් මං අනිත් මනුෂ්‍යයන්ට ලබා දෙනවා කියලා මේ සමහර මනුෂ්‍යයන් ජේසුස් වහන්සේ ඉදිරියේ හඬා වැළපුණේ ඒකයි. ඔවුන් තේරුම් ගත්තා මේ තමන්ගේ වැරදි ක්‍රම වලින් තමන් දේවල් උපයෝගින තිබෙනවා. ඒව බෙදා ගන්න. ඒ වගේම දුප්පතුන්, අවලස්සන අය, ඒ වගේම සමාජයේ තත්වයක් නැති අය. දැන් ඒක අපි හංගන්න දෙයක් නෙමෙයි. ඒක අපිට උරුම වෙලා තිබෙන දේ. ඒක උරුම වුණේ කොහොමද? දෙවියන් වහන්සේගේ උරුමයක් නෙමෙයි. සමාජයේ විසින් උරුම කරලා දීපු තත්ත්වය මේ අපිට තිබෙන්නේ. ඉතින් ඒ ගැන දුක් වෙන්න අවශ්‍යත් නැහැ. දැන් ඔබ දෙවියන් වහන්සේට යටත් වෙන්න. ඔබේ ශක්තියෙන් දේවල් ගොඩනගා ගන්නට උත්සාහ කරමින් ධනවතුන් සමග පෙනුමෙන් ඉහළ අය සමග සමාජයේ උසස්යයි සිතෙන අය සමග ඔබ සංසන්දනය කරන්න යන්න එපා. බලන්න එයාලා ලස්සනයි, එයාලට පෙනුම තිබෙනවා, එයාලට බලය තිබෙනවා, එයාලට ප්‍රඥාව තිබෙනවා, අපිට මුකුත් නැහැ කියලා එයාලත් එක්ක සංසන්දනය කරන්න යන්න එපා. එයාලා සමාජයේ එක ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. ඔබ සමාජයේ තවත් ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. දැන් ඔබ එයාලගෙන් පිටතින් දකින්න තිබෙන දේවල් එක්ක සංසන්දනය කරන්න යන්න එපා. දෙවියන් වහන්සේ ඉදිරියේ යටහත් වෙලා ඔබට දී තිබෙන දේ ගැන සෑහීමටපත් වෙලා උන්වහන්සේට කීකරුව උන්වහන්සේ කියන දේ දැන් ඉඳලා කරන්න පටන් ගන්න. එවිට ඒ තුලින් දෙවියන් වහන්සේ ඔබව ඉහළ තත්ත්වවලට සුදුසු විදිහට වර්ධනය කරනු ලබාවේ. සමහර විට මේ පොළවේදී අපිට මේ තිබෙන සමහර දුෂ්කරතා තුලින්ම ගමන් කරන්න සිදු වෙනවා. පොළවෙන් අපිට පීඩා තිබෙන සමහර විට. හැබැයි ජේසුස් වහන්සේ ඒවා ජයගෙන මීළඟ රාජධානියට ඇතුල් වීමේ මාර්ගය අපිට හදලා දීලා තිබෙනවා. මේ නිසා අපේ බලාපොරොත්තුව තිබෙන්නේ මේ තිබෙන සමාජ තත්ත්වය තුළ යම් දෙයක් අත්කර ගැනීම, අපේ පෙනුම වෙනස් කර ගැනීම, අපේ සමාජ තත්ත්වය වර්ධනය කර ගැනීම, එහෙම නැත්නම් අපේ ප්‍රඥාවන්තභාවය වැඩි කර ගැනීම නොවේ. මේ ඔක්කොම දේවල් නැති වෙලා යන්නට සහ ඒවා සමාජයේ විසින් ගොඩනගපු දේ ඒ තුලින්ම පහ වෙලා යන්නට නියමිතයි. හැබැයි දෙවියන් වහන්සේගේ රාජධානියේදී ඔබට අලුත්ම පෙනුමක් ලබා දෙනවා. ඒක මුල් මැවිල්ලට අදාළ පෙනුම. ඒක ගැන ඔබට තාම අවබෝධයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ස්වර්ගයට ගියාම, ඒ වගේම නව මැවිල්ලට ඔබ ඇතුල් කරගත්තම, ඒ වගේම දහස් අවුරුදු පාලන සමයේදී ඔබව නැවත නැගිටවනු ලැබුවම, එසේ නොමැතිනම් ඔබේ ශරීර මහිමාන්විත ස්වරූපයට හරවනු ලැබුවම දෙවියන් වහන්සේ ඔබට දෙන ශරීරය අන්න එතකොට බලා ගන්න පුළුවන්. ඒක ඔබේ දැන් පෙනුමට කිසිසේත්ම සම්බන්ධ නැහැ. ඒ දැන් අපි මේ වගේ එහෙනම් අපි ඊළඟට කොයි වගේ වේද කියලා මිනිස්සු හිතනවා. හැබැයි ඒක ඊළඟ ස්වරූපය දැන් තිබෙන මේ සමාජ ක්‍රමයෙන් මනින්න බෑ. දැන් කෙනෙකුගේ පිටත ස්වරූපය බලලා එයාගේ ඊළඟ තත්ත්වය කොහොමද කියලා මනින්න බෑ. මේ ඇවිල්ලා මානසික ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. මේ මිනිස්සු ගොඩනගපු සමාජ පද්ධතියක් විසින් බිහි වෙලා තිබෙන මිනිස්සු මේ ප්‍රතිඵල තමයි අපි දකින්නේ. හැබැයි ඊළඟ රාජධානිය එහෙම නෙමෙයි. දෙවියන් වහන්සේ මේ වැරදුණු තැන් නිවැරදි කරනවා. ආත්මාර්ථකාමීකම නිසා වැරදුණු ස්ථාන, විනාශයට පත්වුණු මිනිස්සු, දරිද්‍රතාවයට පත්වුණු මිනිස්සු, ප්‍රශ්නවලට, ගැටලුවලට, මෝඩකම් වලට වැටුණු මිනිස්සු, අධ්‍යාපනයෙන් පහළට වැටුණු මිනිස්සු, ඒ වගේම දේවල් අත්පත් කරගෙන ධනවත් වුණ, ප්‍රඥාවන්ත වුණ, සමාජයේ බලවත් වුණ මිනිස්සු මේ කියන දෙකොට්ටාසෙම දෙවියන් වහන්සේ විනිශ්චය කරනවා. උන්වහන්සේ විනිශ්චය කරලා සැබෑ ආත්මික ස්වරූපය ඔවුන්ට ලබා දෙනවා. මෙන්න මේ පිළිබඳව කොරින්ති පොතේ 15 වෙනි පරිච්ඡේදයේ විස්තර කරන මේ මානසික ස්වරූපයට දෙවියන් වහන්සේගේ ආත්මික රාජධානිය අත් කරගන්න බෑ. මේක නැති වෙලා යන නියමිතයි. මේක කූඩාරමක් වගේ. අපි මෙහි ඉන්නකන් තමයි මේ සමාජයෙන් ගොඩනගපු තත්වය, අධ්‍යාපනය, පෙනුම, මේ ඔක්කොම දේවල් මෙහි කූඩාරමට අයිති දේවල්. හැබැයි මේ කූඩාරම හැරදම අපි සදාකාලික නිවෙස් වලට යන්න අවශ්‍යයි.
එහිදී තවදුරටත් මේවා සිහිකිරීමක්වත් මේ පෙනුම නැවත එහිදී ලබාදීමක්වත් නෑ. දැන් ඔබ හිතන්නවා මේ වගේම වෙයිද? කැතයි හිතන්න එපා මේ වගේම කැතට ඉඳීද මම ස්වර්ගයට ගියාම නෑ. ඊට වඩා හාත්පසින් වෙනස්. පරම්පරා 100 ගණක් තිස්සේ සිදු වුණු වැරදි දෙවියන් වහන්සේ ක්ෂණයකින් නිවැරදි කරනවා. ඒක තමයි කියන්නේ උන්වහන්සේ ඇසිපිය ගහන සැනකින් නුඹලාව මහිමාන්විත ස්වරූප වලට වෙනස් කරනවා. නුඹලට දැන් තිබෙන ශරීර ප්‍රමාණය නෙමෙයි ඊළඟට ලැබෙන්නේ. ඒක වෙනස්. ආත්මික ශරීරය මෙහෙම මනින්න බෑ. ඒක ආත්මික ශරීරය ඊට වඩා වෙනස්. ඒක දෙවියන් වහන්සේ පරම්පරා 100 ගාණක් තිස්සේ සිදුවෙච්ච වැරදි රටා ආහාර පුරුදු අධර්මිෂ්ඨකම් වැරදි ඇබ්බැහිකම් මේවා ඔක්කොගෙම වෙච්ච වැරදි ටික දෙවියන් වහන්සේ ඇසිපිය ගහන සැනකින් නිවැරදි කරලා මහිමාන්විත ශරීරය ඔබට ලබා දෙනවා. මේ ශරීරය ඔබ හිතන් ඉන්න විදිහ මේක ඊටාම උසස්. ඒක ආත්මිකයි. ඒක මානසිකව අපිට තේරුම් ගන්න දැන් හැකියාවක් නැහැ. නමුත් ඒක ඔබට ලැබෙනවා. මලා වූ අය නැවත නැගිටවනු ලබනවා. ඒ වගේම සෙසු අය උන්වහන්සේගේ පැමිණීමේදී මහිමාන්විත ශරීර බවට පරිවර්තනය කරනවා. එහිදී ඔවුන්ට දැන් තිබෙන සමාජ තත්ත්ව ස්වරූප පෙනුම අධ්‍යාපනය මේ ඔක්කොම ප්‍රඥාව ආදී සියලු දේ වල ඒ සියලු සමාජයෙන් ගොඩනගපු මානසික ක්‍රියාවලි පද්ධතිය පැත්තකට දාලා ඔබ තුල සිටින ඇතුලාන්ත මනුෂ්‍යයාගේ ආත්මික ස්වරූපයෙන් ඔබව නව මැවිල්ලක් බවට පත් කරලා ඔබ මහිමාන්විත ස්වරූපයට කැඳවනු ලබන ඔබ සියලු දෙනා දුප්පත් පොහොසත් පෙනුම ඇති අවලස්සන ප්‍රඥාවන්ත මෝඩ මේ ඔක්කොම අය අධ්‍යාපනය ලැබපු නොලබපු මේ ඔක්කොම දෙනා උන්වහන්සේට යටත් වුණොතින් උන්වහන්සේට කීකරු වුණොතින් උන්වහන්සේගේ මහිමාන්විත සදාකාලික ස්වරූපයට අරගන්නවා. ඒ වගේම තරුණ මහලු අය සම රැලි වැටුණු කෙස් ඉදුණු ඒ වගේම ලස්සන පෙනුම තරුණ පෙනුම තිබෙන අය තිබෙන අය උඩඟු වෙන්න එපා. මහලු වුණ අය දුක් වෙන්නත් එපා. මේක මේ පොළවේ භූමික දෙයක්. හැබැයි දෙවියන් වහන්සේ මේ සියලු දේ අභිබවා ඔබට මහිමාන්විත සදාකාලික ශරීරය ලබා දෙන්නට සූදානමින් සිටිනවා. එම නිසා මේ මානසික පද්ධතිය මානසික සමාජ පද්ධතිය අතහැර දෙවියන් වහන්සේගේ රාජධානිය වෙතට නික්ම යාමට සූදානම් වෙන්න. මේ ගැන දුක් වෙමින් මේක මෙහෙ ගොඩනගා ගන්න හිත මෙහෙ වහල්කම් ගැන දුක් වෙවි මේ වහල්කම් වල තව තවත් ඉන්න හිතන්න එපා. මේවා අතහැර දමා දෙවියන් වහන්සේගේ සදාකාලික රාජධානිය වෙතට අපි නික්ම යමු. එහිදී දෙවියන් වහන්සේ ලබා දෙන මහිමාන්විත ස්වරූපය අත් කරගමු. ඔබ හැම කෙනෙක්ටම ජේසු පිහිටයි.